දාම මේ විදිහට සටන ඔබට අරන් ඉන්නේ. අද සටනට අපේ ආරාධනාව අපි සරලව හඳුනා ගනිමු. සක්‍රීය දේශපාලනයේ සටන්කාමී චරිතයකට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා. අයිබෝන් පුතුමාට. බොහොම ගෞරවයෙන් පුතුමාව පිළිගන්නවා. ඒත් එක්කම මේ රටේ මහ ජනතාව වෙනුවෙන් එතුමාව ප්‍රශ්න කිරීමේ වගකීම අද බාරගන්නේ මා මිත්‍ර ධර්මශ්‍රී බණ්ඩාරනායක නායක, ඒ වගේම තුසිත පිටිගල, ඒ වගේම ශාමික රොෂාන්. මම හිතන්නේ හොඳ සූදානමක ඉන්නවා ඔබ. එතන එහාට ගියාම තීරක භූමිකාවේ කටයුත්තට අශෝක ඩැස් මහත්මයා වෙනදා වගේම සූදානම්. අශෝක, දැන් අද අපේ ආරාධිතයා ලංකාවේ දේශපාලන විතරේ බොහොම සක්‍රීය සටන්කාමී චරිතයක්. ඉතින් අපි ඒක දන්නවා. එතකොට එවැනි තරකදී අපිට සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලන කතිකාවකින් එහාට ගියාම මේ වෙලාවේ හැමෝම දේශපාලන කරුණු සාකච්ඡා කරන වෙලාව අපිට අලුත් නිමිත්තක් එහෙම නැත්නම් අලුත් මානයක් විවෘත කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවද? නැත්නම් අපි අද කරන්නේ සාම්ප්‍රදායික සාකච්ඡා? මට හිතෙනවා අද විශේෂ කරුණු සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. මොකද යෝජනා කළා තියෙනවා ජාතික ජනබලවේගය රාජ්‍ය පෞද්ගලික හා මහජන හවුල්කාර සමාගම් කියන සංකල්පය 4Ps යටතේ ඒක තරමක් අලුත් අදහසක්. අපි කැමති ඒ ගැන මම හිතන්නේ සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඊළඟට ජාතික ජනබලවේගය යෝජනා කරනවා වයස අවුරුදු 16 තරුණයින්ට ඡන්ද බලය ලබා දෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ. ඉතින් මම හිතන්නේ මේ දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශයත් කේන්ද්‍ර කරගෙන අපිට හොඳ සංවාදයකට යන්න පුළුවන් වෙයි කියලා වෙනදා වගේම. හොඳයි. එහෙනම් අපි බලමු මේ තීර්ථ දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන්නේ ඇත්තමද කියන කාරණාව ප්‍රශ්න කරන්න. මම හිතන්නේ මේක හොඳ වෙලාවක් වේයි විශ්වාස කරමින් අපි ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලබා දෙනවා ප්‍රවේශයක් ලබා ගන්න. අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඔබේ අවස්ථාව. පළමුකොටම ස්තුතිවන්ත වෙනවා මැතිවරණය අභීස තිබේදී මෙවැනි සාකච්ඡාවක් අපට ලබා දීම පිළිබඳව. අපි හිතනවා දැන් අගෝස්තු මාසේ 5 වෙනිදා අපේ රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නේ 16 වෙනි ආණ්ඩුව හදන්න. ඒත් දැන් අපි කවුරුත් පොදු ජනතාව ඡන්ද පොළට ගිහලා කතරයක් ගහනවා. ඒ සමහර විට තමගේ සාම්ප්‍රදායික පක්ෂේ මත පදනම් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඥාති හිතවත්කම් මත පදනම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවේ සමාජයේ ඇති වී තිබෙන කැළඹීම් මත තමන්ගේ තීන්දුව ගන්නව වෙන්න පුළුවන්. ඒ කෙසේ ගත්තත් මේ කතරේ ගහලා ජනතාව මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපේ රටේ මූලික කරුණු තුනක් පිළිබඳ බාරකාරත්වය අවුරුදු 5කට පාලනයකට බාර දෙනවා. ඒ බාරකාරකත්වයේ පළවෙනි එක තමයි පුරවැසියා පිළිබඳ වගකීම. ඒ කියන්නේ ඔබ අප ඇතුළු සියලු පුරවැසියන්ගේ බාරකාරත්වය අවුරුදු 5කට අගෝස්තු මාසේ 5 වෙනිදා බාර දෙන්න ලැස්තිලා ඉන්නේ. ඒ වගේම මේ සමාජයේ ආරක්ෂාව පිළිබඳ වගකීම බාර දෙනවා අවුරුදු 5කට පාලනයකට. අනතුරුව ගත්තාම මව්බිමේ රැකීම, මව්බිමේ ආරක්ෂාව. ඒ ප්‍රධාන කරුණු තුනේ බාරකාරත්වය සඳහා තමයි අපි මේ පාලනය ගොඩනගා ගන්න උත්සාහ කරමින් තිබෙන්නේ රටේ ජනතාව. එතකොට අපි බැලුවොත් අතීතයේ සිට මේ ගොඩනැගුණු පාලනය සාමාන්‍ය අපි දන්නවා අපේ රටේ ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩුවක් හදනවා. ආණ්ඩුවක් හැදුර තමන් පස්සේ තමන් ඡන්ද ප්‍රකාශ කරපු පාර්ශවය ජයග්‍රහණය කරපුවම තා හොඳින් සතුටු වෙනවා. ඔබට මතකයි ඉස්සරන් අශෝක රතිඤ්ඤපත්තු කරනවා, අල්ලපු ගෙවල් වලට ගහනවා. ඇයි? තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පාලනයක් ගොඩනැගීම් පිළිබඳ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාමයටපත් වෙලා ඉන්න ජනතාව. මෑත කාලේ නම් වැඩිපුර කිරිබත් කන සංස්කෘතියක් ගොඩනැගිලා තිබෙනවා ජයග්‍රහණය සමරන්න. ඒතකොට ජනතාව ඉතාමත් අහිංසක ලෙස තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පාලනයක් ගොඩනගා ගත්තායයි කියන සතුට තිබෙනවා. මා කලින් කිව්වේ පාලනයට පැවරෙන මූලික වගකීම්. පුරවැසියා පිළිබඳ වගකීම, සමාජයේ ආරක්ෂාව පිළිබඳ වගකීම, සහ මව්බිමේ ආරක්ෂාව පිළිබඳ වගකීම. හැබැයි අපි කොතෙක් ආණ්ඩු හැදුවත් මේ රටේ ජනතාව, කොච්චර පාලකයන් ගෙනාවත් මේ රටේ ජනතාව මේ කරුණු තුනේ මොන කොටසද සම්පූර්ණ වී තිබෙන්නේ? පුරවැසියාගේ වගකීම මොකද්ද? පුරවැසියාට රජයෙන් පුරවැසියාගේ බාරකාරත්වය දෙනවා රජයට. මොකද්ද පුරවැසියා පිළිබඳව රජය විසින් සම්පූර්ණ කළ යුතු වන්නේ? ඔහුට හොඳ නිශ්චිත ආදායම් මාර්ගයක් සකස් කළ යුතු තිබෙනවා. තමන්ගේ දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපන ආධාරයක අධ්‍යාපන සේවාවක් සම්පූර්ණ කළ යුතු තිබෙනවා. ඒ වගේම ගත්තොත් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කළ යුතු තිබෙනවා.
තමන්ගේ වියදමින් අවම ලෙස ප්‍රවාහන කටයුතු කර ගැනීම සඳහා වූ ප්‍රවාහන සේවයක් ස්ථාපිත කළ යුතු තිබෙනවා. තමන්ට ජීවත් වීම සඳහා නිවසක් අවශ්‍ය වී තිබෙනවා. තමන්ට මානසික සුවය නිර්මාණය කරගත යුතු තිබෙනවා. මෙන්න මේ පිළිබඳ වාරකාරත්වය තමයි පාලනයට බාර දී තිබෙන්නේ. අපි මේ හැම සාධකයක්ම අරන් වෙන වෙනම සාකච්ඡා කරොත් එය සාර්ථකභාවයට ගෙන නැහැ මෙතෙක් පාලනය සහ පාලකයන්. දෙවෙනි කරුණ තමයි සමාජයේ පිළිබඳ ආරක්ෂාව. මේ සමාජයට කාටද ආරක්ෂාව තිබෙන්නේ? ඔබ දැක්කනම් පසුගිය දමා දැක්කා මාස 15ක දැරිවිය දූෂණය කොට තිබෙනවා. මා හිතනවා අපේ රටේ කිසිදු දැරිවියකට එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි. 2016 වසරේ වාර්තාවක් තිබෙනවා. අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1600ක් දූෂණය වී තිබෙනවා. අපේ රටේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන බස් රිය හෝ දුම්රිය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 87ක් එක්වරක් හෝ කවර වර්ගයක ලිංගික අඩත්වයටම ලක් වී තිබෙනවා පොදු ප්‍රවාහනය තුලදී. ඒ නිසා කිසිවෙකුට ආරක්ෂිත නැති සමාජයක් තමයි නිර්මාණය කොට තිබෙන්නේ. ඒ නිසා පාලනයන් පාලකයන් සමාජයේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටු කරන්න අසමත් වී තිබෙනවා. ඊළඟ මව්බිමේ ආරක්ෂාව. මව්බිමේ ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ කෙසේද? ලෝකයේ ඉදිරියේ ආර්ථික වශයෙන් බෙලහීන වූ රාජ්‍යයකට ආර්ථික වශයෙන් කඩා වැටුණු රාජ්‍යයකට ලෝකයේ ඉදිරියේ ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්න බෑ. අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. එහි ප්‍රෞಢ ඉතිහාසය පිළිබඳව ඇගීමක් තිබෙනවා. එහෙත් අද අපි ලෝකයේ ඉදිරියේ කොතනද තිබෙන්නේ? ඔබට මතකයි පහුගියදා මීට මාස දෙකමාරකට විතර කලින් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහලා මෝදි අග්‍රාමාත්‍යවරගෙන් ඉල්ලා හිටියා අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය තව අවුරුදු 3කටවත් කල් දාලා දෙන්න බැරිද කියලා. මේක අපේ ගමේ පුරවැසියන්ට සිදු වී තිබෙනවා. කාගෙන් හරි ණයක් ගත්තාම ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම ඒ පුරවැසියා ඉස්සලම දුරකථනය ඔෆ් කරනවා. ඊට පස්සේ මුණ ගැහෙන්නේ නැතුව ඉන්නවා. පසුව ගිහිල්ලා මුණ ගැහිලා කියනවා ගෙවන්න තමයි ගත්තේ. හදිසි කරදරයක් වුණා ගෙවා ගන්න බෑ අසරණභාවය. අන්නේ අසරණභාවය තමයි අග්‍රාමාත්‍යවරු කියලා මෝදිට කියන්නේ. අපි ණය ගත්තා ගෙවන්න තමයි ගත්තේ. හැබැයි ගෙවා ගන්න බෑ අපිට අවුරුදු 3ක්වත් කල් දාලා දෙන්න. ඒතර මොකද්ද කියන්නේ? නැගිනහිර ජැටි එහෙම කොහොමද දන්නේ කියලා එක වචනේ දාන්නේ. කොහෙද මව්බිම ස්වාධීනත්වයක් ආරක්ෂා වෙන්නේ? කොහෙද මව්බිම සොරිභාවයක් ආරක්ෂා වෙන්නේ? ඒ නිසා තමයි අද අපේ වරායට අපි සල්ලි දීලා අපේ නැව් වලින් අපිම කුලිය ගෙවපු නැව් වලින් ගෙනාපු දොඹකර අපිට බාන්න බැරුව යනවා. සේවකයන්ට උද්ඝෝෂණය කරන උපවාස කරන්න වෙනවා බාන්න කියලා. එයි ආර්ථික වශයෙන් බෙලහිනු රාජ්‍යයකට ස්වාධීනත්වය හිමි වෙනවා. අද ගොඩ බාන ලද දොඹකර සවිකොට එහි මෙහෙයුම් කටයුතු පවත්වා ගන්න කියලා අද සේවකයන් උද්ඝෝෂණය කරනවා. එයි ස්වෛරභාවයේ අහිමි වූ රාජ්‍යයකට ආර්ථික වශයෙන් බෙලහුණු රාජ්‍යයකට ස්වාධිපත්‍ය හිමි වෙනවා. ඒ නිසා මව්බිම රකින්න බෑ ආර්ථික වශයෙන් දුබල කරලා. හම්බතොට වරායක් තියෙනවා. ඩොලර් බිලියන 1.3 ඩොලර් කෝටි 1300 කරගෙන හැදුවා හම්බන්තොට ඩොලර් කෝටි 130ක් කරගෙන ගොඩ නැගුවා හම්බන්තොට වරාය. 2013 විවෘත කරා. එය මෙහෙයුම් අලාභයක් දිගටම වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ නිසා යොදවන ලද ආයෝජනෙන් ප්‍රතිලාභ එන්නේ නැතුව ගියා. ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ? හම්බන්තොට වරායක් ලබා ගන්න ලද ණය වාරික ගෙවන්න බැරුව වෙනවා. රට අසරණභාවයටපත් වෙනවා. චීන රජය එක දැනුම් දීමයි කරන්නේ. කරුණා කරලා ඕගොල්ලන්ට ණය ගෙවන්න බැරි නම් අපිට වරාය පවරන්න. කොහෙද ආර්ථිකේ කඩා වැටි තැනක ජාතික සම්පත් ආරක්ෂා කරන්නේ? තවත් උදාහරණයක්. 2010 පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වෙනිදාගෙන් පසුව MCC කියන ගිවිසුම් පිළිබඳ අපේ සාකච්ඡා ආවර වෙන්න ඕන. මොකද අය වෙනි සාකච්ඡාවක් තියෙන්න බෑ. පහුගිය නොවැම්බර් 16 වෙනිදාගෙන් පසුව. මොකද ජනවරමක් ලැබී තිබෙනවා. එම මැතිවරණයේ කේන්ද්‍රීය සාධක වලින් එකක් බවට පත් වුණා. නමුත් ඇයින් යලි MCC ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒ අන් කවරක්වත් නෙවෙයි. අපි ආර්ථිකේ කඩා වැටී තිබෙනවා. මෙම ගිවිසුමෙන් ඩොලර් මිලියන 480ක ආධාරයක් ලැබෙනවා. අන්නේ කේජු කෑල්ල සඳහා අපි යටත් වෙන්න ඕන. මේකයි තියෙන්නේ. ඒ නිසා ආර්ථිකයේ බෙලහීන වූ රටක කොතනද ස්වාධිපත්‍ය ආරක්ෂා වෙන්නේ? ඒ නිසා අවුරුදු 72ක් යනකොට ලෝකෙ ඉදිරි මා මේ වචනේ අපේ රටට ඉතාමත් අකමැත්තෙන් පාවිච්චි කරන්නේ. අපි අපේ රට ගැන ආඩම්බර වෙනවා. අපි අපේ මව්බිමට ආදරේ. එහෙත් ලෝකෙ ඉදිරි අපි යාචක රටක්.
ලෝක ඉදිරියේ යාචක භාවයට පත් කරන ලද රටකට අභිමානය හෝ සිරිභාවය හෝ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්න බෑ. ඒ නිසා අවුරුදු 72ක් යනකොට අපේ රට ලෝක ඉදිරියේ අසරණ භාවයට පත් වූ රාජ්‍යයක් නිර්මාණය කොට තිබෙනවා. සියලු පැතිවලින්. කොයිද ස්වාධීනත්වයක් ආරක්ෂා කරන්නේ? සමහර අය හිතනවා මහ පොළොවේ ඉම්බහම මව්බිම ආරක්ෂා වෙයි කියලා. එහෙමනම් හරි සරලයි. ඔක්කොම අපි හොඳ නැකතක් බලලා දිනයක් තීරණය කරලා කෝටි දෙකක් මේක ඉඹගෙන ඉමු. එහෙම මව්බිම ආරක්ෂා වෙන්නේ නැහැ. පපුවට ප්‍රහාර එල්ල කරගත්තාට නේ තඩි බාගත්තට මව්බිම ආරක්ෂා වෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන ඔක්කොම ජනතාවනේ ගෝල් ෆේස් පිටේ ඉඳලා පොලිමේ ඉඳලා ගාලු පාරේ එකට ගහගමුකෝ. එහෙම මව්බිම ආරක්ෂා වෙන්නේ නැහැ. මව්බිමක් ආරක්ෂා කළ හැකි වන්නේ ඒ මව්බිම මොනතරම් ප්‍රමාණයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත්ද නැද්ද කියන සාධකය මත. ඒ නිසා පසුගිය අවුරුදු 72 දිහාම හැරලා බලනකොට මේ සාධක තුනෙන්ම මේ පාලනයෙන් අසමත්. එක පුරවැසියා පිළිබඳ වගකීම් ඉටු කරන්න, එහි බාරකාරත්වය ඉටු කරන්න මේ පාලනයෙන් අසමත් වී තිබෙනවා. දෙක සමාජයේ ආරක්ෂාව තහවුරු කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා, පාලනයෙන් අසමත් වී තිබෙනවා. තුන මව්බිමේ ස්වාධිපත්‍යයත්, මව්දිනේ සම්පත්, මව්බිමේ ස්වභාවික සම්පත්, ජාතික සම්පත් ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. එහෙනම් මා හිතනවා අගෝස්තු මාසයේ 5 වෙනිදාට මේ ඉතිහාසය පිළිබඳ හොඳ සමාලෝචනයකට එන්න. අපි මේ ගහන කතරේ බලය, මේ ගහන කතරේ වගකීම තේරුම් ගන්න. ඒ නිසා මා හිතනවා අපේ රට නව හැරවුමකට ගේන්නේ නැතුව මේ පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා අපි මෙම විශේෂයෙන්ම අපි ජනාධිපතිවරණයේදී මේ රට හැරවීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙනවා. ඒ තවදුරටත් සාම්ප්‍රදායික මොකක්ද 20000 දෙන්නම්, පොහොර දෙන්නම්, ගැවිඩි මව්වන්ට ආහාර මල්ලක් දෙන මේම රටක් හදන්න බෑ. අපේ රට ආර්ථිකයේ ගැඹුරුම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ ශේෂ්ත්‍ර ගණනාවක පැතිරී තිබෙනවා. ඒ සියලු ශේෂ්ත්‍රයන්ගේ නව හැරවුමක් සහිත වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන අන්න ඒ වෙනුවෙන් ඔබගේ ඡන්දේ පාවිච්චි කරන කෙන ආරාධනය තමයි අපි මේ රටේ පුරවැසියන්ට කරන්නේ. හොඳයි. මෙතෙන් පටන් අපි කැමති ඔබ ප්‍රශ්න කරන්න. මම කැමති මෙන්න මෙහෙම ප්‍රවේශයක් ලබා ගන්න. එතනදී මම විශ්වාස කරනවා ඒ කියන්නේ ඔබේ දේශපාලන හැසිරීම දිහා බලපුවාම ජාතික ජනබලවේගය දේශපාලනේ වයිල්ඩ් කාඩ් අදින්නේ නැහැ, එහෙම නැත්නම් වල්වාසි නැහැ කියලා. ඒකට හේතුව තමයි නොදැනුවත්ව කිසිම දෙයක් කරන්නේ නැහැ කියන විශ්වාසය ඇතුව මේ ප්‍රශ්නේ අහනවා. දැන් අපි ලංකාවේ දේශපාලනයේදී ජාතික ජනබලවේගය මේ වෙලාවේ මොන කඳවුරද නියෝජනය කරන්න කියලා ඇහුවොත් ඒක වමට බරයි. ඒක වමේ කඳවුරක් විදිහට අපි සරලව හඳුනාගනිමු. දැන් වමේ කඳවුරක තියෙන්න ඕන මූලික સિદ્ધාන්තය තමයි අපි දන්න විදිහට මේ ධනේශ්වර පාලනයට ගහලා වමේ බලයක් ගොඩනගන එක. දැන් ධනේශ්වර කඳවුරට ගහන එක මම හිතන්නේ ජවිපේ හෝ ජාතික ජනබලවේගය අතින් උපරිමයෙන් සිද්ධ වෙනවා. 2005 වෙනකොට රනිල් වික්‍රමසිංහ කියන ධනවාදී කඳවුරට හොඳට ගහනවා. 2010 දිත් මහින්ද රාජපක්ෂ කියන ධනවාදී කඳවුරට ගහනවා. 2015 දිත් ගහනවා. මේ තැන්වලින් සැලකිලි ප්‍රමාණයකදී ඔබ සාර්ථකයි. එතකොට ඒ න්‍යාය හරි. හැබැයි ධනවාදී කඳවුරට ගහලා හදන්න ඕනේ වාමවාදී ආණ්ඩුවක්, වාමවාදී කඳවුරක්. හැබැයි ඔබ හොඳටම දන්නවා මේ ධනවාදී කඳවුරුවට ඔබ ගහන කිසිම වෙලාවක හැදෙන්නේ වාමවාදී කඳවුරක් නෙමෙයි, ඒ හා සමානම ඒ ප්‍රතිපත්තියම තියෙන ධනවාදී කඳවුරක් කියන එක. මේක දැන මේ අන්තිම අවුරුදු 20 ඇතුළත ඔබ එක් පැත්තක ඉඳලා ධනවාදී කඳවුරට ගහලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව ධනවාදී කඳවුරක් පෝෂණය කරලා තියෙනවා. එතකොට මේක නොදැනුවත් වුණු දෙයක් වෙන්න බෑ. එහෙමනම් ඔබ සමාජවාදී ඇතුලේ භාගයයි ක්‍රියාත්මක කරන්නේ. ඉතුරු භාගේ අතෑරලා තියෙනවා, අපිට වහලා තියෙනවා. මොකද්ද මේ පරස්පරතාවය? ඇත්තටම නැහැ. ඒ කියන්නේ අපිට දේශපාලනික වශයෙන් ගත්තොත් මේ කඳවුරු දෙකේ ලොකු වෙනස්කම් අපි දකින්නේ නැහැ. ඇත්තටම ගත්තොත් 70 දශකයට ගියොත් මේ කඳවුරු දෙක අඩුම තරමේ පෙනුමින් වෙනස්කම් තිබුණා. එකක් ජාතිකවාදී නැබරුවක් සහිත දේශීය ආරක් ගත්ත ධනපති කඳවුරක්. අනිත් එක ඍජු ලෙසම අධිරාජ්‍යවාදයත් එක්ක ගැට ගැහුණු ඇමරිකන් එක්සත් ජනපද න්‍යාය පත්‍රයත් එක්ක ඉතා සමීප ධනවාදී කඳවුරක්. ඒක 70 දශකයේ යම් ප්‍රමාණයකට ওই බෙදීම තිබුණා. නමුත් අද වෙනකොට ඒ බෙදීම මුළුමනින්ම අහෝසු වෙලා මේ කඳවුර කරනට වඩා මේ එකම කඳවුරේ පක්ෂ දෙක පෙනුමිනුත් හැඩතලවලුත් පුද්ගලයන්ගේ. ඒ නිසා තමයි 1994 සිට මේ දක්වා ගොඩනැගුණු ආණ්ඩුවල ඇමතිකම් දරපු බොහෝ අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මගේ අමාත්‍ය දූරදර්ශන අයත්
රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අමාත්‍ය දුරදර්ශන තත්ත්වයක් මතුවී තිබෙනවා. ගොඩක් උදාහරණ තියෙනවා. ඒ නිසා පෙනුමින් හැඩයෙන් අභ්‍යන්තරයෙන් ගත්තත් මේ දෙක අතර කිසිදු වෙනසක් නැහැ. එහෙනම් ඇයි අපි 2005 දී විශේෂයෙන් 2015 දී වැනි අවස්ථාවලදී අපි තීන්දුව අරන් තින්නේ? දේශපාලන ව්‍යාපාර තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ මතවාදය, තමන්ගේ ඉලක්කය හඹාගෙන යන ගමන් අත්තරින්න බැරි දේශපාලන නිමේෂයන් එනවා. ඒවා අත්තරින්න බෑ. ඒක එක පැත්තක යුතුයකම්, අනිත් පැත්තේ වගකීම්. අන්නේ මේ අවස්ථාව තමයි 2005. අපි හිතන 2005 ගමන රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරලා තිබුණු ගමන ඉදිරියට ගියා නම් මේ රට බෙදා වෙන්වීම වළක්වන්න බෑ. එතකොට අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ පස්සෙක තබා එම විශ්වනේ පරාජයටපත් කිරීමේ වෙනුවෙන් මැදිහත් වෙනවා. මා හිතනවා ඒ தത്വෙට අපි ගිහලා නැවත සමාලෝචනය කළොත් ඒ වෙලාවේදී ඒ තීන්දුව ගත යුතු තිබුණා. එතනදී මගේ ප්‍රශ්නේ මේ ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුවද මේක කරන්නේ? ඊට පස්සේ 2015 දී අපි ගත්තත් අපි පුරෝකතනයක් කරනවා. මොකද දේශපාලන ව්‍යාපාර කියන්නේ තියෙන තොරතුරු මතම තීන්දුව ගන්න ව්‍යාපාර නෙවෙයි. ඒ මත ඉදිරියේදී ඇතිවෙකී අනතුරු පිළිබඳ පුරෝකතනය කරනවා. ඒ අනුව තමයි තීරණ ගන්නෙ. ඒ අනුව 2015 අපි දැක්කා එක්තරා පාලනයක් දිගු කාලයක් පවුලක් පාලනය කිරීම දිගට ඇදුණා නම් මේ රට මහා ලෙවැගිරීමට ලක් වෙනවා. ඒ තමයි අපි පුරෝකතන. ඒ වළක්වා ගැනීම වුවමනාව තිබුණා. ඒ වෙනුවෙන් අපි තීන්දුව ගත්තා. ඒතර තමයි තියෙන්නේ ඒ තීන්දුව වල අනිවාර්ය ප්‍රතිඵලය අර එක කඳවුරක් පෝෂණය වීම. ඒක අපි දන්නවා. ඒතර මොකද්ද ඒකට තියෙන උත්තරේ? ඒකට තියෙන උත්තරේ එකම උත්තරේ තමයි දැන් ඔබ හිතුවොත් 2010 ඉඳන් 2015 දක්වා ගමන් මඟ කල්පනා කරලා බැලුවොත් ඒ පැවති ආණ්ඩුවට එරෙහිව ප්‍රබලතම ප්‍රහාරය ප්‍රබලතම විවේචකයන් බවට අපි පත් වී තිබුණා. ඒක මම හිතන්නේ කාටවත් මේ නෑ එහෙම කියලා තර්ක කරන්න ඕනේ නැති වී. හැබැයි ඒ වගේම ඒ පාලනයේ දුර්වලතම සහ යටි එකඟතාවයෙන්ම සහිත හිටපු නායකයා තමයි එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ. 2005 මේ පැවති පාලනයේ බිඳවැටීම සඳහා මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඊට පස්සේ ජනතාව කල්පනා කරනවා බිඳවැටීම සඳහා මතවාදී ගොඩනගපු කෙනා නෙවෙයි. ඒ නිශ්චිත මොහොතේ එය බිඳවැටුවේ හැක්කේ කාටද? ඒ විභවයේ තියෙන කාටද? ඒ හැකියාව තියෙන කාටද? අන්න ඒ වෙලාව වෙනකොට අපි හැකියාවක්පත් කරගෙන නැහැ. අපි හැකියාවක්පත් කරගෙන නැත්නම් වළක්වන්න බැරි ලෙසම ඒ බිඳවැටීමට විභවයක් තියෙන බිඳවැටීමට හැකියාවක් තියෙන කෙනා අතට බලය කේන්ද්‍රය බලය තල්ලු වෙනවා. ඕකනේ සිද්ධ වුනේ. මම හිතනවා දැන් ඔක තමයි කේදවායි. දැන් මොකද්ද කරන්න උනත්? ඒකෙන් කියන්නේ නෑ පැවති පාලනයේ දෝෂ පැවති පාලනයේ තියෙන දුබලකම් ඒ පැවති පාලනට විවේචනයෙන් නොකළ යුතු කියලා කියන්නේ නෑ. හැබැයි අපේ දේශපාලන උපාය මාර්ගයේ ඒ විවේචනයට එල්ල කරන ගම. දැන් අත්ත ගත්තොත් පොදු සමාජය ගත්තොත් මේ පාලනය පිළිබඳ විවේචනයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? උත්තරේ කුමක්ද? ආයුත්තේ කුමක්ද? එය අපය අපවට ඒකරාශී විය යුතුයි කියන මතය අපි සමාජගත කරගන්න අසමත් වෙලා තියෙනවා තවම. ඒ තමයි අපි අමුවේ තියෙන අභියෝගය කියලා මම විශ්වාස කරනවා. අනුගමනවත් දැන් ඔය ධනවාදී සහ වාමවාදී කඳවුරු දෙකට තියෙනනේ පාර්ශව දෙක දැන් මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙට මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙට ඒ ධනවාදී දෙපැත්තටම දැන් මේ මාර්ගයේ වී ඉන්නේ දැන් ඩේෂාන්ගේ ප්‍රශ්නෙන් එන්නේ එහෙමනේ. පහුගිය මැතිවරණයේදී 97%ක්ම කියන්නේ මේ කොයි හරි ධනවාදී පක්ෂයකට කියලා වාමවාදීයකට සපෝට් කරන්නේ 3%. ඔබ හිතුවොත් ඒක න අපි හිතන්නේ නැහැ අපේ සමාජයේ මුළු දැක්මම මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්눔 කරනවා කියලා. ඔබ අහලා බැලුවොත් මේ අවුරුදු 72ක පාලනය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා කියලා පුරවැසියකින් අහන්න. මම කියන ප්‍රසායමකට පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ කියලා. මේ වංචාව දූෂණය නාස්තිය පිළිබඳ ඔබ එකඟද කියලා ඇහුවොත් මම හිතනවා බොහෝ පුරවැසියන් කියන එකඟ නැහැ කියලා. ඔබ හැබැයි ඇයි යෝන් නෑ මා කියන්න. එතකොට විකල්පයක් තෝරගන්න පෙළ ප්‍රශ්නේ මා කියන්නේ ඒකයි. එතකොට ඒ කියන්නේ මිනිස්සු ඕනෑම කෙනෙක් ඡන්දෙ දෙනකොට ඔහුගේ අපි නිකන් පුරවැසියෙක් ලෙස හිතනකොට සංකල්ප හොඳයි. මා හිතන්නේ කවුරුවත් ණයබරක හිර කරන්න කියලා ඡන්දෙ දෙනවා කියලා. එක් කණ්ඩායමක් අතර මුළු බලයම ඒකරාශී කරගන්න කියලා ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි ඒ සංකල්ප මතම නෙවෙයි ඡන්දෙ දෙන්නේ. ඡන්ද ප්‍රකාශයට පත් කරන යනකොට ඒ නිශ්චිත මොහොතේ තියෙන තවත් සාධක පෙරට ගන්නවා. එකක් ජයග්‍රහණය කළ හැක්කේ කාටද? විශේෂයෙන්ම ජනාධිපතිවරණයකදී. ජනාධිපතිවරණයකදී ගන්නවා ජයග්‍රහණය කළ හැක්කේ කාටද කියන සාධකේ. අමතරව තමගේ සමීපකම, තමගේ ඥාතිත්වයේ, තමගේ ආසනයේ මේ වගේ සාධක පෙරට ගන්න.
එඳර උදාර සංකල්පවල ඉන්න කෙනා ඡන්දේදී ඒ නිශ්චිත මොහොතේ ගැට ගැහෙන සංකල්ප වලට තල්ලු වෙනවා. අර දිනන්න පුළුවන් කෙනා ඒ මතට බර තබනවායි කියන එක ගැන මට එකඟ වෙන්න බෑ 2015 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එළියට එනකොට කවුරුත් විශ්වාස කරේ නැහැ ඔහු ජයග්‍රහණය කරයි කියලා. නමුත් කඳවුරු දෙකෙන් කවුද දිනන්න පුළුවන් කියලා තර්කයක් එනවා. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එළියට ඇවිල්ලා වෙනම තැනකින් ඉල්ලුවා නම් ඔබ හිතන්නකෝ. ඒතර ඔබ කියන තර්කය හරි. හැබැයි ජනාධිපතිවරණයේදී මේ මොහොත වෙනකොටත් ජයග්‍රහණය කළ හැකි කියලා උපකල්පනය කළ හැකි කඳවුරු දෙකක් තියෙනවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වැළඳගන්නේ ඒ කඳවුර. අන්න සමයි අන්න ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව දිනවන කඳවුරේදී ඒ කඳවුර පොහොසත් කරන්නේ ඔබ ඇතුළු සටන්කාමී පිරිස. මම ඒක තමයි අහන ප්‍රශ්නේ. මේක දන්නේ නැද්ද? දැන් ඊළඟට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවක් කියන එක තේරෙන්නේ නැද්ද පුතුමා? හරිම අපි සටන් පාට ගත්තොත් එදා අපි කියපු දේ තමයි. හරි? පැවති පාලනේ බිඳ වැටිය යුතුයි. ගොඩනැගෙන පාලනය පිළිබඳ විශ්වාසය තියන්න එපා. අපේ දෙවෙනි සටන. තුන්වෙනි එක ගොඩනැගෙන පාලනයෙන් ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එකතු වෙමු. එතකොට 2015 අපේ අදහස හරිම සංක්ෂිප්තයි. කරුණු තුනක්. පැවති පාලනේ බිඳවට්ටන්න, නව පාලනය ගැන සහතික දෙන්න ඒක විශ්වාස කරන්න එපා. සහ ගොඩනැගෙන පාලනයෙන් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එකතු වෙන්න. මා හිතනවා දේශපාලන ව්‍යාපාරයන්ට එවැනි පහු කළ යුතු අනිවාර්ය ලෙස අත් නොහැර යන්න යා යුතු සම්දිස්ථාන හම්බ වෙනවා. සරක් මත මේ එඳා දේශපාලන ව්‍යාපාරයක් අර තමන්ම හදා ගන්න ලද පරිශ්‍රණාගාරයක් ඇතුලේ තමන්ගේ දේශපාලන කරනවා නම් ලේසි. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරය දේශපාලනය කරන්නේ සමාජ ගතිකයන්, සමාජ චලනයන්, සමාජයත් එක්ක. එතකොට අපිට වළක්වන්න බැරි විදියටම එහි තියෙන හැඩවුරුකම්, එහි තියෙන චලනයන් අපි සැලකිලිමත් කළ යුතු තිබෙනවා. මා හිතනවා ඔය ප්‍රශ්න දිහා මෙහෙම ඇහුවොත්, ඒ කියන්නේ ඒ අපිට වාසි වුණාද නැද්ද කියලා ඇහුවොත් අපිට අවාසි වී තිබෙනවා. ප්‍රධාන අවාසිය තමයි අපි දේශපාලන ව්‍යාපාරයකට අපේ හැඩතල, අපේ ගති ලක්ෂණ අඳුරු වී තිබෙනවා. දුර්වර්ණ වී තිබෙනවා. ඒ නිසා මා හිතනවා අපේ අභිප්‍රායම තමයි යලි කිව්වොත් වැරදිනේ. අපේ පක්ෂ අනන්‍යතාවය, අපේ පැහැදිලිතාවය සමාජගත කිරීම. ඒ වෙනුවෙන් අපි වෙහෙස දරන් තිබෙනවා. 2015 පසු එළඹෙන අගෝස්තු මාසේ. ඒ කියන්නේ ඔබතුමා කියනවා දැන් මේ වෙලාවේ පොඩි අවුලක් තියෙනවා කියලා ඒ දුර්වර්ණ වීමක් තියෙනවා. ඒක මම හිතනවා 2005 ඉඳන් අපි ගන්නා ලද තීන්දුව වලින් ඒ තීන්දුව හරිද වැරදිද කියලා එතෙන්ට ගිහිල්ලා බැලුවොත් ඒ තීන්දුව තමයි ගත යුත්තේ. හැබැයි දශක එකමාරක තීන්දුව පිළිබඳ අපි ආපහු හරලා බලලා පක්ෂයට මොකද්ද සිදු වී තිබෙන්නේ කියලා බැලුවොත් පක්ෂේ දුර්වර්ණ වීමක් තියෙනවා. ඒක බාර ගන්න. ඒත් අපි අභියෝගය මොකක්ද? නැවත අපිට අනන්‍යතාවයන් සහිතව මේක පැහැදිලිව සමාජගත කරන්නේ. ඒ වෙනුවෙන් අපි වෙහෙස ධර්මෙන් තිබෙනවා. මහා මැතිවරණයම අපි ඒ ඛණ්ඩනය ඇති කරගන්නවා. අපි තනියම තරඟ වදිනවා. අගෝස්තු මාසේ 16 වෙනිදා 2015 අවුරුද්දේ. ඊට පස්සේ ලැබෙන ජනාධිපතිවරණය මොන තරම් අසීරු තත්ත්වයකට අර තරඟ වදින තීරණය කරනවා. අපි දන්නවා අසීරු කියන්නේ. නමුත් මේ අපි නැවත නිවැරදි කරගත යුතුයි. මේ මැතිවරණෙදිත් එහෙමයි. අපිට മന്ത്രി දුර ගැන කල්පනා කරනවා මීට වඩා වෙන තීන්දුව තියෙනවා. හැබැයි අපි හිතනවා ඒවා අපේ දේශපාලන ව්‍යාපාරට අඳුරු පැහැ ගන්නවලා තිබෙන නිසා අපි ස්වාධීන අනන්‍ය පැහැදිලි ගමනක් අපි ගමනක් පිළිබඳ විශ්වාසය සමාජගත කළ යුතුයි. ඒකේ දුර්වර්ණ වීමක් පසුගිය තීන්දුවල දැක්කේ තිබෙනවා. නිසානේ මත ඔය උත්සාහයේදී ඔබ ඍජුව හෝ වක්‍රව ඔබේ කඳවුර ඔය කියන දේශපාලන පක්ෂ දෙකට දිල්ෂාන් අහපු විදිහට දේශපාලන පක්ෂ දෙකටම සහයෝගය පළ කරනවා එක අවස්ථාවල. ඔබ එක අවස්ථාවකදී ආණ්ඩුව ඇතුළට යනවා. ඇමති දුර ගන්නවා. හැබැයි ආයෙත් එකකින් ඉවත් වෙනවා. ඇයි මේක ඇතුලේ ඉඳගෙන උත්සාහ කරන්නේ නැද්ද ඔය කියන මතවාදය ගෙනහිල්ලා මේ මිනිසුන් යමක් කරන්නේ? ඇත්තටම ධර්මශ්‍රී ඇති වෙනකන් ඕක කියලා තියෙනවා. හරිද? අපි අයින් වුණේ 2005 ජුනි 14. ඒ 2005 ජුනි 14. හරි. එතෙන් සිට ඒ ඉවත් උනේ ඇයි? ඇතුළේ දැන් මේක කරන්න බැරි ඇයි කියන එක පිළිබඳව මම හිතන්නේ ඇත්ති වෙනකම් පැහැදිලි කරනවා. තවත් අවශ්‍ය ඉතා කෙටියෙන් කියන්නේ. ඉතාමත් කෙටි. අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට යන්නේ චන්ද්‍රිකත් එක තුල රට හදන්න නම් නෙවෙයි. ඒ නිශ්චිත මොහොතේ රට බෙදීමේ ක්‍රියාමාර්ගය වැළැක්වීම වෙනුවෙන්. නැවත චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒ ව්‍යාපෘතියම අලුත් වේශයකින් එනවා. සුනාමි සාන මණ්ඩලය. අපිට ඒ පරාජයටපත් කළ යුතුයි. ඒ පරාජයටපත් කිරීම වෙනුවෙන් අපි ආණ්ඩුවෙන් එළියට එනවා. බැලුමට ප්‍රතිවිරෝධී ක්‍රියාමාර්ග දෙකක්. එකක් ආණ්ඩුවට ඇතුල් වීම, අනිත් එක ආණ්ඩුවෙන් එළියට ඒම. අරමුණ ලෙස ගත්තොත් එකයි. රට බෙදීම වැළැක්වීම සඳහා අපිට තිබුණු අදිටන තමයි අපි අවස්ථා දෙකෙම ඉටු කරේ. අර 2015
ඔබතුමාලාගේ මේ ස්ථාවරය ටිකක් අපි සරල කරලා ගත්තා. මෙහෙම කතාවක් කිව්වේ රාජපක්ෂගේ කඩේ බඩු පරණයි මෛත්‍රීපාල සිරිසේනගේ බඩු ෂුවර් නෑ කියලා. එහෙමනේ කිව්වේ? ඔව්. එතකොට දැන් ඔබතුමාලා කියපු විදිහටම මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අර ෂුවර් නැති බඩු තියෙන කෙනා ජනාධිපතිවරණයෙන් දිනලා පැය 24ක් යන්න ඉස්සෙල්ලාම අර ඔබතුමාලා කියපු ෂුවර් නැති ගතිය පෙන්නුවා. මොකද ඔහු ජනාධිපතිවරණයේදී කියන්නේ ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළ සැනින් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂයේ අගමැතිවරයා අයින් කළා මන්ත්‍රීවරු 40 ගාණක් ඉන්න කෙනාට අගමැතිකම දෙනවා කියලා. ඒතකොට දැන් ඔබතුමාලාට තහවුරුයි දැන් ඔබතුමාලා අර ටිකක් ඉදිරි දැක්මක් ඇතුව කියපු එක යා පැය 24ක් යන්න ඉස්සලා තහවුරු කරලා පේනවා අගමැතිව අයින් කළා. ඒ 2015 ජනවාරි 9. හැබැයි 2015 ජනවාරි 15 වෙනි බ්‍රහස්පතින්දා අර ෂුවර් නැති බඩු විකුණන සිරිසේනත් එක්ක ඔබතුමාලා ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් එක්ක ගිහිල්ලා මේ ජාතික විධායක සභාව කියලා එකක් අටව ගන්නවා. ඇයි එකපාරටම මේ සුමානයක් යනකොට අර ෂුවර් නැති බඩු තියෙන කෙනා ගැන විශ්වාසයක් එහෙම එකපාරටම ආවේ කොහොමද? මොනම දුෂ්කර අවස්ථා හරි මොනතරම් විනාශකාරී පාලකයෙක් හිටියත් මොනතරම් ජනතාවට පොරොන්දු දෙනලද එකඟතාවයෙන් බිඳපු ලද පාලනයක් හිටියත් අපි උත්සාහ කරනවා ඒකිනුත් යමක් ජනතාවට දෙන්නලා දෙන්න. ඒ උත්සාහය ඔබ ඈතට ගිල බැලුවොත් 2001 බැලුවොත් 94 ඉඳන් 2001 දක්වා පැවති චන්ද්‍රිකා කුමාරතුංගේ පාලනයට එරෙහිව අවුරුදු 7ක් අපි බරපතල ලෙස විවේචන එල්ල කරපු අපි ගැටුණු ආණ්ඩුවක් තිබුණා. හැබැයි ආණ්ඩුවේ മന്ത്രിවරු 10 SB GSB බන්දුල ඇතුළු කණ්ඩායමක් GL ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ වෙළඳ ගැනීම හරහා එතන අසීරුතාවයකට පත් වෙනවා. අන්න ඒ වෙලාව තමයි පරිවාස කියන යෝජනාව එන්නේ. එතනින් තමයි 17 වෙනි සංශෝධනය සම්මත වෙන්නේ. එතනින් තමයි රුපියල් 25000ට වඩා අඩු ගොවි ණය කපා හරින්නේ. එතනින් තමයි යලි පොහොර සානාධාර දෙන්න එකඟ වෙන්නේ. එදා තමයි අපේ රටේ 1977න් පස්සේ මා විශ්වාස වුණා 20ක් සහිත කැබිනට් මණ්ඩලයක් හැදින්නේ. ඒතකොට අපි ඇති වෙන හැම අසීරු තත්වයක්ම ඒගොල්ලන් කඳවුරේ අපි උපයෝග කරගන්නවා රටේ ජනතාවට ජයග්‍රහණය අරන් දෙන්න. අපි ඒ වෙලාවෙත් කල්පනා කරා. මොකද ඒ ප්‍රවාහය ගොඩනැගිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රවාහයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රවාහයේදී විවස්ථා සංශෝධනයක් වෙන දේවල් කරන්න අපි ඒගොල්ලන් කියන්නේ. විවස්ථාවට ගේන විවස්ථාමය සංශෝධනයක් සහ නීතිමය සංශෝධන. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත හා විවස්ථා සංශෝධන. ඒක ඉලක්ක කරගත්තු සාකච්ඡාවක් අපි අතර පැවතුණා. ඒ සාකච්ඡාවත් මම මීට කලින් කිව්වා අප්‍රේල් 10 අවසන් වුණා. අප්‍රේල් 10. හැබැයි ඒ පිහිටව ගන්න ජාතික මේක ඉස්සෙල්ලාම යෝජනා වෙන්නේ ජාතික උපදේශක සභාවක් පිහිටවන එක තමයි. නමුත් මේක ජාතික විධායක සභාව බවට පත් කර ගන්නවා. මේකෙන් විශාල තීන්දුව තීර ප්‍රමාණයක් ගන්නවා. මේ විධායක සභාවට ඇතුළත් වෙනවා සාමාන්‍ය පුරවැසියෝ. කියන්නේ එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්, සරත් ෆොන්සේකා කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්, වික්‍රම භාකරනාථ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්. ඒතර එහෙම කට්ටිය එකතු වෙලා ජාතික විධායක සභාව හදාගෙන තීන්දුව තීර ගණනාවක් ගන්නවා. එහෙම ජනවරමක් නැහැ. ජාතික විධායක සභාවක් හදන මේක නීති විරෝධී. ඔය වැරදි. ඔබ සම්පූර්ණ වැරදි. ඒක අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තැනක් නෙවෙයි ඒක. හොඳද? ඒකෙන් කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක තීන්දුව බවට පරිවර්තනය කරන්න බෑ. අපේ රටේ ඕනෑම තීන්දුවක් ක්‍රියාත්මක කර ඇති ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. ඒක ආණ්ඩු ක්‍රියාවලිය. දෙක පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒක ව්‍යවස්ථාමය ක්‍රියාවලිය. හරිද? ඒ නිසා ඒ ආයතන එහෙම එකක් නෙවෙයි. මේ රටේ ඕනෑම දේශපාලන ව්‍යාපාර වලට අයිතියක් තියෙනවා. තමන් එකඟතාවයට එන කරුණු පිළිබඳ සාකච්ඡා කරන්න එකතු වෙන්න. ඒක ජාතික විධායක සභාව කියන්නත් පුළුවන්, යාළුවන්ගේ එකතුවක් කියන්නත් පුළුවන්, දේශපාලන නායකයන්ගේ එකතුවක් කියන්නත් පුළුවන්. ඒවා වැරදි නේ. ඔය යාළුවන්ගේ ඔය මා කියන්නේ මේකේ නම මා කියන්නේ. ඒක හොඳට මතක තබා ගන්න. ඒක කිසිසේත්ම ව්‍යවස්ථාපිත ආයතනයක් නොවේ. ඒක තියෙන්නේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් එනවා. හොඳේ. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මොන වර්ගයේ යෝජනා සාකච්ඡා ගෙන ආයිතුද අපේ පැත්තේ යෝජනා අපි එතනට දෙනවා. ඊට පස්සේ ඒ යෝජනා මත ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට යනවා. කැබිනට් මණ්ඩලය තමයි වග කියන්න ඕනේ ඒකට. අපි නෙවෙයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වුණා. ඊට පස්සේ අධිකරණයට යන්න ඕනේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට තුනෙන් දෙකෙන් සම්මත කරගන්න ඕනේ. හරි. දැන් එක එක අවස්ථාවලදී දේශපාලන ව්‍යාපාර අර ඒ කට දැන් මම කියන්නේ දැන් උදාහරණයකට දැන් සුනාමි වලට කැඳෙව්වනේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා සාකච්ඡාව. ඒකට කිව්වා සර්වපාක්ෂික සමුළුව කියලා. ඒකත් ව්‍යවස්ථාපිත ආයතනයක් නෙවෙයි. ඒක ඒ සුනාමියේදී ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳව
ඒ සමාවෙන් ඔබ ගොල්ලන්ගේ කියන්නේ මේ 2020 සිද්ධියද 2005 සිද්ධියද? 15 නෑ මේ සෝරි කොරෝනා. ඒ සුනාමිටත් එහෙම එකක් එකතු කරා. දැන් මේ කොරෝනා වසංගතයටත් මහින්ද රාජපක්ෂ මහත්මයා සාකච්ඡාවක් ඇඳුවා. ඒක කිසිසේත්ම නිල විහුවක් නෙවෙයි. ඒක ඒ දේශපාලන ව්‍යාපාරවල අදහස් ලබා ගන්න. ඒකට එතුමා කිව්වා සර්වපාක්ෂික සමුළුව කියලා. අරකට කිව්වා විධායක කමිටුවක් කියලා. විධායක කියලා කිව්වේ ඒක නිකන් ඒකට වෙන මේක එකක්. ජාතික විධායක සභාව. මේකෙන් තමයි FCID එක කියන්නේ පොලිස් අපරාධ මූල්‍ය කොට්ටාසෙ පිහිටවන්නේ. මේකේ නෑ නෑ ඔබතුමා කිව්වට මේකේ තිබුණා දූෂණ මර්දන කමිටුව. ඔබතුමා එක සමාජිකයෙක්. වැරදි. දූෂණ මර්දන කමිටුව ලේකම් කාර්යාලය පිහිට වෙන්නේ මේක යටතේ තමයි. බලන්න පිටි මොනතරම් ඕක තමයි. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සතුරාගේ ප්‍රබන්ධ මොනතරම් ප්‍රබලද කියලා. ඒක අපි මේකෙන් තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. ඒ කියන්නේ ඒ සිදුවීම අපි අවුරුදු 5ක් අපේ පාර්ශ්වයෙන් පැහැදිලි කරලා තිබියදිත් දැන් ප්‍රශ්නයක් අහන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ තමන් පිළිගනිමින් අහන එක. ඒක මම මේ අහන්නේ. ප්‍රශ්නේ අහන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා. හැබැයි තමන් පිළිගනිමින් අහන එකේදී තියෙනවා තමන් තවමත් අසමත් වී තිබෙනවා. සතුරා විසින් ගොඩනගන ලද ප්‍රබන්ධයට රැවටෙනවා ඇර ඒකේ අනිත් පාර්ශ්වයට ඇහුම්කන් නොදෙන්නේ. FCID එකක් ඒකෙන් හදන්න බෑ. යෝජනා කරන්නේ එකෙන්. ඔබතුමා ඒ කමිටුව අනු කමිටුවේ සමාජිකයෙක්. මම කියන එක ඔයා දන්නවද? ඔබතුමා කියන්නේ ඇතුළට මමනේ කතා කරන්නේ. මේවා මාධ්‍යවල වාර්තා කරපු දේවල්. කවුද වාර්තා කරේ? දූෂණ මර්දන ලේකම් කමිටු කාර්යාලය පිහිටවන්නේ මේක හරහා. පිස්සු. උත්තරේ කියන්නේ. ඒ කියන්නේ ඒකේ හිටපු සමාජිකයා මම. හරිද? ඒ කියන්නේ එක එක අයගේ ඔළුවල තියෙන හිතලු පැහැදිලි කරන්න මම උත්සාහ කරන්නේ. දැන් ඔච්චර මුකුත් වුණේ නැත්නම් මොකටද ඔය කමිටුව තිබ්බේ ඉතින්? නෑ ඒකෙන් කරපු දේ මම කියන්න. ඒකේ තමයි විවස්ථා සාකච්ඡා කරේ. පනත් පිළිබඳ සාකච්ඡා කරා. හරිද? ඊට පස්සේ විශේෂයෙන්ම අර අයවැලේකන බඩු මිල පිළිබඳ සාකච්ඡා කරා. හරිද? හැබැයි ඒක ඔය පාර්ලිමේන්තුවේත් කතා කරන්න තිබ්බනේ මන්ද. මෙහෙමනේ දේශපාලන පක්ෂ අතර එන එකඟතාවයකට අනුව ඒ යෝජනා ටික හැබැයි කවදාවත් අපිට තියෙන යෝජනා ටික අපි යෝජන ටික අරන් එතෙන්ට ගිහින් කියන පාර්ලිමේන්තුව නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ එකඟ වෙන යෝජනත් එක්ක ඒගොල්ලන්ගේ ආණ්ඩු ක්‍රියාවලිය හරහා ගෙනියනවා. මොකද්ද වැරද්ද? සර්වපාක්ෂික සමුළුව. එහෙනම් සර්වපාක්ෂික සමුළුවට කාට හරි කියන්න පුළුවන්. සර්වපාක්ෂික සමුළුව කලින් තිබ්බ 2007 මහින්ද රාජපක්ෂ පාලනේ. ඒ සර්වපාක්ෂික සමුළුවත් අපි කටස් කරු බවට පත් වෙලා තිබුණා. හැබැයි සර්වපාක්ෂික සමුළුව මම හිතන්නේ තිස්ස විතාරගේ නායකත්වයෙන් අවුරුදු 2ක් තිබුණා. අපි ඒකෙත් පංගු කරු. ඒකේ තමයි අර යෝජනාවලියක් ඉදිරිපත් කරේ විවස්ථාව සඳහා. ඒතර කාට හරි යන්න පුළුවන්. ඕක පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබ්බනේ. ඒක වැරදි. දේශපාලන එක් අවස්ථාවන් එනවා. ඒ අවස්ථාවන්ෙදී එක් දේශපාලන ව්‍යාපාර ආණ්ඩු විශේෂයෙන්ම ඒකේ යම් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යුහයන් හදනවා. හරිද? FCID එක සම්මත වෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැති යෝජනාව. ඒක යෝජනා කරන්නේ කොතනද? FCID එක වගේ ඒක ආණ්ඩුවෙන් කරගන්න ඕන. ඒක මම දන්නේ. හරිද? මෙතන යෝජනා නෙවෙයි ඒවා. ඔබතුමා කියන්නේ FCID එක යෝජනා වුණේ මේ ජාතික විධායක සභාවේදී නෙවෙයිද? නෑ. පිටිකල අපිට ප්‍රශ්නේ තවදුරටත් තරගෙන හේතුවක් නෑ. ඒතුවා ඊට විශ්වාසයෙන් නෑ කියනවනේ. මම ඒකේ සමාජිකයා නම් හරිද? නෑ මම මේකෙන් තේරුම් ගන්න ඉල්සන් එකයි. ඒ කියන්නේ අපිට එරෙහිව ගොඩනගා තිබෙන මතවාදයේ තියෙන ප්‍රබලකම. ඒ නිවැරදි කිරීම සඳහා අපේ පැත්තේ මොනතරම් මම කියන්නේ මේක අද නෙවෙයි දැන් මම හිතන්නේ මේක අවුරුදු 5ක් තිස්සේ අපි කියනවනේ. හැබැයි දැන් මට ඒතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් මූල්‍ය බලය වැඩිපුර තියෙන ලංකාවේ ධනවාදී ආණ්ඩු කඩන්න තරම් මතවාද හදන්න බලය තියෙන ඔබතුමන්ලට විරුද්ධව කොහොමද ඒගොල්ලෝ මෙහෙම මතයක් හදන්නේ? ඇත්තටම රටේ මතය හදන්නේ ජවිපෙනේ. ඇත්තටම දැන් ඔබතුමන්ලට ඒ වගේම චෝදනාවක් තිබුණානේ යම්කිසි ඒ කාලේ කරපු යම් චෝදනාවල් දැන් උදාහරණයක් හැටියට එක්තරා කියන්නේ හිටපු රාජපක්ෂ කෙනෙකුට ලැම්බෝගිනි 19ක් ගෙනාවයි කියලා කතාවක් කිව්වයි කියලා කියනවා. ඉතින් මේ වගේ ප්‍රබන්ධ ඒ පැත්තෙනුත් ආවනේ එහෙම බැලුවොත්. මම කියන්නේ මම 19ක් කතාව මම කවදාවත් කියලා මං කිව්වේ නෑ ඔබතුමා කිව්වයි නෑ මම කියන්නේ ඒක අපේ පැත්තෙන් කියලා කියන්නේ මම ඉන්නේ මම ඔබ ඒක වෙන කෙනෙක් ඇහුණා යගෙන් අහන්න මම කියනකොට මම වග කියනවා මමත් මගේ පක්ෂයත් මෙතෙක් ඒක මේ කඳවුරු දෙකෙන් කොයි කඳවුරට හරිද චෝදනාවක් එල්ල කරලා තිබෙනවා නම් විවේචනයක් එවලා කරලා තිනවා පරම සත්‍ය හරිද ඒ කිසි කරුණක් දෙගිඩියාම යුතු කරුණක් තමයි මම ඉදිරිපත් කළා නේ ඒ කරුණක් පිළිබඳව මට චූටි හරි අවිශ්වාසයක් තියෙනවා මම කියලා නේ. ඒ නිසා අප විසින් කියලා තියෙන සෑම කරුණක්ම සත්‍ය කරුණ. ඒ සෑම කරුණකටම වග කියනවා. මේවා හිම නෙමෙයි අයිතිකාරයෝ නැති ප්‍රශ්න මේවා. මට අයිතිකාරයෝ නේ. මේවා එක එක විදියට ගොඩනගන ප්‍රබන්ධ. හොඳයි ඔබතුමා ඒ නිසා කරුණු දෙකක් තිබුණා අපේ රටේ. එකක් තිබුණා ප්‍රබන්ධ විපක්ෂයක් තිබුණා.
අන්තික ප්‍රශස්ත විපක්ෂයක් තිබුණා. අනුර කුමාර දිසානායක මැතිතුමනි අර එතනින් පොඩ්ඩක් කියන්න ඉස්සෙල්ලා මම කැමතියි ඔබතුමා මිනිත්තු 2-3ක් අරගෙන පැහැදිලි කළොත් ඔය දැන් අර කලින් සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණේ ඒ කියන්නේ ජාතික විධායක සභාවෙන් මොකද්ද කරේ කියන එක පොඩ්ඩක් කිව්වොත් හොඳයි නේද? ජනවාරි මට දිනේ මතක නැහැ ජනවාරි මුලදී මේක එකතු වුණා. අප්‍රේල් 10 අවසන් වුණා. අප්‍රේල් 10 වෙනිදා අවසන් වුණෙත් මම මේවා කියලා තියෙනවා ඇති තරමට හති මේවා කියලා ඇත්තටම. නැවත නැවත අහන්න නිසා කියන්නේ. හරිද? අප්‍රේල් මාසේ 10 වෙනිදා නෑ නැවත ඒක කියන්න කියලා මම යෝජනා කරන්නේ මේ ඔව් නැවත ඔබ කියපු කාරණේ නිසායි මේ යෝජනාව ගේන්නේ. අද මේක තේරුම් ගන්න නැත්නම් අය දවසක ඇවිල්ලා කියනවා. හරිද? ඒක පිළිබඳ විවාදයක් නෑ. එතකොට අගෝස්තු මාසේ 10 මේ ජනවාරි මාසේ හැදලා අප්‍රේල් මාසේ 10 වෙනිදා මේ සාකච්ඡාව පැවැත්වුණා. එතකොට එකගතාවයක තිබුණා එතන අප්‍රේල් දින 100න් පාර්ලිමේන්තු විසිරු ආරින්න. ඒ කියන්නේ අප්‍රේල් 23 පාර්ලිමේන්තු විසිරු ආරින්න. දින 100ට පෙර මේ 19 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. ඒක තමයි ඒකේ ප්‍රධානම කරුණ. 19 වෙනි සංශෝධනය පිළිබඳ අපේ යෝජනා අපි ගෙනිච්ච ඇතින්ට. ඒ යෝජනාවන් තමයි අපි යෝජනා කරේ අමාත්‍ය මණ්ඩලයේ 30යි නියෝජ්‍ය අමාත්‍යවරු 30යි. අපේ යෝජනා. අපේ රටේ ද්විත්ව පුරවැසියන්ට අපේ රටේ മന്ത്രിදුර හොබවන්න බෑ. ඒ අපේ යෝජනා. ඒ වගේ මේ ව්‍යවස්ථා සංශෝධනයට අපි ඇතුල් කරා පක්ෂ මාරු කරත් മന്ത്രിදුර අහෝසි වෙන්නේ. ඒ අපේ යෝජනා. හරිද? ඒ නිසා ඒ ව්‍යවස්ථා සංශෝධනයේ රටට ප්‍රගතිශීලී සංශෝධනයක් බවට පත් කර ගැනීම සඳහා අපි අපේ යෝජනා ගෙනිච්චා. සමාන දූෂණ මර්ධනයත් එකට අයිති. ඒකේ නෑ. මම කෙනෙක් තිබුණ නැති කරුණක්. දූෂණ මර්ධන අනුකමිටුවක් ඒක තිබුණේ අපිට වාක්‍යයෙන්ද කියන්නේ? මම වගකීමෙන් කියන්නේ. ඉතින් මේක දැන් 10 අහනෝනේ. හරිද? මම සම්බන්ධ වෙච්ච තැන සිදුවීම් මම කියන එක පිළිගන්න සූදානම් නැත්නම් මම නැවතත් කියන්නේ ඔළුවේ හදන් ඉන්න මනස්කල්පිත හිතලු වලට පිළිතුරු දෙන්න ලෑස්ති නැහැ. මම එකක් කිව්වොත් කිව්වා. හරිද? අපි එහෙම සංවාද කරන්න ලෑස්ති වුණා. එතකොට මම කියන්නේ හරිද? ඊට පස්සේ මේ කරුණු පිළිබඳ තිබුණා. එතකොට මේ 19 සම්මත කරලා මොකද ඔබ අහපු ප්‍රශ්නයත්. එතකොට රනිල් වික්‍රමසිංහ බලහත්කාරී අගමැතිවරයෙක්. එතකොට ඔහුට තවත් දින 100කට ඉක්මව ඉන්න දෙන්න බෑ. හරිද? ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා පාර්ලිමේන්තුව දින 100ක තුළ විසිරුව හැරිය යුතුමයි. අපේ යෝජනාව තිබුණා. මේ සියල්ල සිදු වෙන්නේ නැති වුණාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපිට ධර්මශ්‍රී හිටියේ නැති වෙති. එදා ඔබ වීඩියෝ කරා නම් හරිද? ඔබෙහි මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට මේ වීඩියෝ කරා නම් බලා ගන්න පුළුවන්. මම හිතන වීඩියෝ කරේ නැහැ. මම හැමදාමත් කම්පා වෙනවා. මම සාමාන්‍ය රෙකෝඩ් කරන්නේ ඒක රෙකෝඩ් කරා නම් කියලා. මම විනාඩි 20ක් එතුමට කතා කරලා කිව්වා. මෙතන ඔක්කොම ඇවිල්ලා තියෙන ආණ්ඩුවේ වාහනේ ආණ්ඩුවෙන් තෙල් ගහලා ආණ්ඩුවේ පඩිගෙවන ඩ්‍රයිවර්ලගේ ආණ්ඩුවේ ජොබ් එකක් හැටියට තමයි මෙතන ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම ඇවිල්ලා තියෙන අපේ පක්ෂ වාහනේ, පක්ෂ වියදමේ, පක්ෂ පූර්ණකාලිකෙක්. අපි ආවේ වුවමනාවක් වුණේ. ජනාධිපතිවරයා ඔබ එම වුවමනාව මුළුමනින්ම පස්සේ කළා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ සභාව පවත්වා ගැනීමෙන් පළක් නැහැ කියන යෝජනාව මා කරා. අප්‍රේල් මාසේ 10 වෙනිදාගෙන් පස්සේ ඒ කියන්නේ මේක විශ්වාසනා කළ සාකච්ඡාවක් නැහැ. එතනින් පස්සේ මේක නතර වුණා. ඒතර අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මොකද එතෙන්ට ගිහිල්ලා මම මගේ ඉඩම් නඩු කතා කරලා නැහැ. අපි ඉඩම් ගන්න ඇත්තෙත් නැහැ. අපි නඩු බේර ගන්න කතා කරලා නැහැ. අපි කාට රැකියා ගන්න කතා කරලා නැහැ. මගේ පක්ෂයට වෙන දේවල් ගන්න කතා කරලා නැහැ. මතක තබා ගන්න. අපි ඕන සභාවකට ගිහිල්ලා කතා කරලා තියෙන මොකක් වෙනුවෙන්ද? මේ රටේ ජනතාවට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සාකච්ඡාවට ගිහින් තියෙනවා. මොකද වැරද්ද? හෙටක් තියෙනවා. එවකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවසන් කරගෙන. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හෙටක් ඇඳෙව්වොත්. හරිද? රනිල් වික්‍රමසිංහ බැඳුම් කරේ පිළිබඳ ඔබගේ තොරතුරු දෙනවා ගෙනත් දෙන්න කියලා අපි යනවා. මොකද ප්‍රශ්නේ? හරිද? සජිත් ප්‍රේමදාස. හරි සංස්කෘතික අරමුදල ලක්ෂ 33000. ආයතනවල වියදම් කිරීම පිළිබඳ තොරතුරු අරගෙන ඉන්නකොත් අපි යනවා. හරිද? මම දන්නවා මම යන්න ඕනේ ගෝඨාභය ගාව තියෙනවා. තියලා යට ගහලා තියෙන්නේ. හරිද? හෙට අපිට ආරාධනා කරොත් ප්‍රාඩෝ වංචාවේ ගනුදෙනු පිළිබඳ තොරතුරු අරගෙන ඉන්න කියලා අපි යනවා. මොකද වැරද්ද? හරිද? එහෙම දේශපාලන ව්‍යාපාරය. හැබැයි අපි යන්නේ නැහැ අපිට නඩු බේර ගන්න, යටි මඩි ගහ ගන්න, ඩීල් දා ගන්න, කොන්ත්‍රාත් ගන්න ඒවට යන්නේ නැහැ කවදාවත්. නිසා එදත් ගියේ වුවමනාව වෙනුයි. ඒ වුවමනාව සාර්ථක කර ගැනීම සඳහා අපේ පැත්තෙන් ගත හැකි උපරිම මැදිහත් වීම කරා. සාර්ථක කරගන්න බැරි වෙනකොට අප්‍රේල් 10 මූ හැංගිලා කියලා නෙවෙයි. කෙලින් කියලා තියෙනවා. කෙලින් තියලා අපි වැහැලවිලා තියෙනවා. හෙට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කර ගැනීම වෙනුවෙන් මහජනක දීපල හොරකම් කරපු අයට දඬුවම් ලබා දීම සඳහා යම් ප්‍රයත්නයක් දරනවා. ඒ ප්‍රයත්නට අපි සහාය දෙන්න ලෑස්ති. මොකද ඒක වැරද්ද? මොකද මට දඬුවම් දෙන්න බෑ. දඬුවම් දීමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන ආණ්ඩුව අතේ ඒ සඳහා ගොනු කර යුතු නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ආණ්ඩුව අතේ මම එළින මොනව කරන්නේ? හරි ඒ නිසා ඒ ආයතනයන් හරහා
ආණ්ඩුවක් කර ඒ දේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් මම අත්තරින්නේ. දැන් මේක අප්‍රේල් 10 වෙනකොට ඔබතුමා කියන මේක අසාර්ථක වුණා කියලා. ඔව්. අසාර්ථක වුණා. ඒකෝට දැන් මෙහිම බලාගෙන ගියාම මේ ප්‍රධාන පක්ෂ දෙක ඒගොල්ලන්ගේ ගමනේදී චූටි මානසික මොනෝරල් පෙන්නගෙන පැලස්තර දාගෙන යන්න ඔබතුමාලා පාවිච්චි කළා. නෑ අපි දන්නවා ඒක. ඔයා හිතන අපි නොදැනෙනවා කියලා. ඔයා හිතනද එහෙම? දැන අනිත් මේ පාලකයෝ ගැනත් දන්නවා, මේ ආණ්ඩු ගැනත් දන්නවා, පුද්ගලයන් ගැනත් දන්නවා. හැබැයි එහෙත් ඒ වෙලාවේ පාලනේ වුන් අති. ඒක ඉතින් ප්‍රශ්නේ. ඒක අපි නෙවෙයි දෙන්නේ. ඔවුන් අතේ පාලනේ අපි නෙවෙයි දෙන්නේ. ජනතාව උන්ට පාලනේ ලබා දී තිබෙනවා. අපේ උත්සාහය මොකක්ද? ඒ විනා අපි ජයග්‍රහණ අරන් දීලා නැද්ද? ඒ චන්ද්‍රිකා ගාමින් තමයි 17 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ. එවැනි චන්ද්‍රිකාගේ අපේ පක්ෂේ. හැබැයි ඒක විකෘතියක්. 17 විකෘති. ඒක ඔබට කියන්න පුළුවන්. ඒක ඔබේ දැක්මනේ. හරිද? මම හිතනවා ඒක තමයි ඒක ඒ වෙනකොට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා සංශෝධන කියලා අපි හිතනවා. ඒක සම්පූර්ණද කියලා ඇහුවා? නෑ. න්‍යායාත්මක ප්‍රශ්නයක් මට තියෙනවා. ඔව් වාසම් කරන්න. ඒ වගේම 19 වෙනි සංශෝධනය. අපි උත්සාහයක් දරුවා. මා හිතනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් ගෙනත් තිනවා. ඒ 19න් දෙකයි ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා ශක්තිමත් කිරීම සඳහා ගෙන අපු සංශෝධන ඒ අපේ මෙදියත් වීම. අඩුපාඩු තියෙනවද? ඔව්. අවශ්‍ය දේ සිදු වෙලා නැද්ද? ඔව් අවශ්‍යම දේ සිදු වෙලා නැහැ. හැබැයි තිබුණාට වඩා යහපත්. ඔව්. නරකද? දේශපාලන ව්‍යාපාරය එහෙමයි වැඩ කරන්නේ. දැන් ඔබතුමා 19 නැවත වෙනස් කරන්න හදන ඔබතුමා මොකද කියන්නේ? ඔය හොඳයි අපි දැනගන්න ඕන 19 වෙනස් කරන්නේ කොතනද කියලා. ඒකයි වැදගත්. ඒ කියන්නේ 19 වෙනස් කරන්නේ කොතනද? දැන් සාමාන්‍ය සාකච්ඡාවක් තියෙන මේ 19 ඇතුලේ අගමැතිවරයා ඒවකට අගමැතිවරයා ජනාධිපති. ඒ කියන්නේ මෛත්‍රීපාල සහ රනිල්ගේ බල උවමනාව මේ 19 ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ඒ බල උවමනාව තියෙනවනේ. ඒ නිසා මේකේ අත්‍යවශ්‍යම ප්‍රතිසංස්කරණ නැහැ. ඒක මම බාර ගන්නවා. ඒක පිළිගන්නවා. ඒ ප්‍රතිසංස්කරණ මට මතකයි පාර්ලිමේන්තුවේදී හොඳේ. දැන් අපි ඉන්නේ 6 ඒ වෙලාවේ අපි 3 දෙනයිනේ. හරිද? හැබැයි මේක 3න් 2 ඒගොල්ලෝ ගාව තියෙන්නේ. පාර්ලිමේන්තුවට ආපු සංශෝධන තිබ්බ පක්ෂ මාරු කරත් මන්ත්‍රී දුර අහෝස් වුණා කියලා. දිනේෂ් නැගිටලා විරුද්ධ වුණා. අර පැත්තේ විජේදාස හා කිව්වා. ඒ වගත් ඉවත් වුණා. හරිද? ඒ සංශෝධන ඇතුලේ තිබුණා ඇමතිවරු 30යි නියෝජ්‍ය ඇමතිවරු 30යි වෙන නම් වලින් ඇමති දුර බෑ කියලා. ඒක අපේ යෝජනාව. හැබැයි ඒක යස්සේ වෙනස් වෙනවා. ඒකේ නිවැරදි ලෙස ජාතික ආණ්ඩුවට අර්ථකථන තිබුණා. ජාතික ආණ්ඩුව කියන අර්ථකථන තිබුණේ එක සහ දෙක ගන්න පක්ෂ දෙක එකතු වුණොත් තමයි ඒක ජාතික ආණ්ඩුවක් කියලා. නමුත් ඒකට වෙන විකෘති වගන්ති දාලා එක්ක മന്ത്രിවරයෙක් එකතු වුණත් ඒක ජාතික ආණ්ඩුවක් වෙන්න තියෙනවා දැන් තියෙන තත්ත්වය අනුව. ඒ කියන්නේ දැන් ඩග්ලස් දේවානන්ද මහත්තයා එකතු වුණත් ඇති ඒක ජාතික ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඒ විකෘතිකම් ඒගොල්ලෝ කරා. අපි දන්නවා ඒක. ඒක පාර්ලිමේන්තුවේ කරේ. ඒ නිසා එවැනි විකෘති වීමක් ඒක ඇස්සේ තියෙනවා. හැබැයි දැන් මේ 19 වෙනි සංශෝධනයට බැට දෙන්න උතෙන්ට නෙවෙයි. අග්‍රාමාත්‍ය දැන් සමහර අය හිතනවා මේ ජනාධිපතිවරයාට වැඩ කරන්න අගමැතිවරයා දෙන්නේ. මේ අගමැතිවරයාගේ බලතල ප්‍රමාණය ජනාධිපතිට ගන්න නෑ. නැත්නම් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට ගන්න. මේ දෙකම නෙවෙයි වෙන්නේ. මොකද ජනාධිපති ඡන්දෙ කිව්වේ මොකද්ද? මේ 19 වෙනි සංශෝධනය අනුව මේකට ගැලපෙන්නෙම සහෝදරු දෙන්නෙක් කිව්වා. ගැටුමක් ඇති නොවෙන්න අයියයි මල්ලි වාඩි වෙන්න කිව්වා. හැබැයි මේ අයියයි මල්ලි දෙන්නටම බාධා කරන වගන්ති තියෙනවා මේක ඇතුලේ. මොනවද? මහා අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවා දක්වා අයියට හෝ මල්ලිට දෙන්නටම පත් කරන්න බෑ. ඔන්න ඕක වෙනස් කරගන්න ඕන. විගණකාධිපතිවරයා රාජ්‍ය මුදල් පිළිබඳව පරීක්ෂාවට භාජනය කරන විගණාධිපති ඒක විගණන කොමිසමක්. ඒක ස්වාධීන කොමිසමක් හැටියට ස්ථාපිත කරා. ඒකට පනතක් හදලා දුන්නා මේ මොන වුණත් අපි කරලා දුන්නා. හැබැයි එහෙම ස්වාධීන විගණාධිපතිවරයෙක් තියන්න බෑ. ඒක Tamante යටත් විගණාධිපතිවරයෙක් බවට පත් කරන්න. අන්න ඒක ඇල සංශෝධනය කරගන්න ඕන. මැතිවරණ කොමිසම මා විශ්වාස කරනවා අපේ රටේ කොරෝනා වසංගතයේදී මේ ඇවිදින මලකඳන් බවට අපේ රට පත්වීම වැළැක්වීම සඳහා මේ මැතිවරණ කොමිසමේ බලතල ඉවහල් වුණා. එහෙම නොවෙන්න අද අපේ රට මලකඳන් වලින් ගොඩ ගහනවා. ඒක අයියට මල්ලිට දෙන්නට මතක කරගන්න ඕන. Tamanට ඕන විදිහට ඡන්ද දින තියන්න ඡන්ද තියාගැනීම සඳහා. ජනාධිපතිවරණ වාර සංඛ්‍යාව මා හිතන්නේ දැන් මට දන්නේ ඒකට අත තියයිද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් ගත්තොත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දෙන්නටම මේකේ බාධා කරන කෑලි ටිකක් තියෙනවා. ඒ සියල්ල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කර ගැනීම සඳහා යෝජනා. මේ සංශෝධනය කිරීම සඳහා යෝජනා කරන්නේ අන්නේ කරුණු කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මාද අවසන් වශයෙන් කරනවා. ඒ නිසා අපි ප්‍රකාශයට පත් කරලා තිබුණා ඡන්දෙට කලින් දැන් 3න් 2ක් ඉල්ලන පාර්ශ්වය අනිවාර්යයෙන් ඡන්දෙට කලින් තමයි ව්‍යවස්ථාවේ සංශෝධනය කරන්න සූදානම් වෙන්නේ කවර වගන්තිද කියලා ජනතාවට කියන්න ඕනේ. ඒක යුක්තිසහගතයි තියෙන ජනතාවට දැනගන්න. ඒ නිසා මම පුරෝකථනය කරනවා මම උපකල්පනය කරනවා මේ වගන්ති තමයි සංශෝධනය කරන්න හදන්නේ. හැබැයි ඒ වගන්ති නෙවෙයි නම් ඒක නොවන බව ප්‍රකාශයට පත් කළ යුත්තේ
ආණ්ඩු පාර්ශ්වයෙන් තුනෙන්ද කිල්ලන පාර්ශ්වයෙන්. හොඳයි. අපිට මේ වටේ කාල වේලාව අවසන්. හැබැයි මට මේ ප්‍රශ්නේ මේ වෙලාවේ ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා හින්දා ඔබෙත් දුත් අවසරයක් ඉල්ලන්න මම මේක අහනවා. මොකද ඡේද බලය පාවිච්චි කරනවා. අනේ සමා වෙන්න. ඒකට හේතුව මම මේ වටේ පටන් ගන්නකොට අහපු ප්‍රශ්නය මෙතන ගලප ගන්න පුළුවන් මට. ඊටාම කෙටි උත්තරයක් ඔබතුමාට දෙන්න පුළුවන්. මම කියවනේ ජවිපේ වල්වාසි ගහන්න නැහැ කියන එක අපි දන්නවා කියන එක. ඔබතුමා හරි ලස්සන පිටිකල්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ඔය හිතනොත් අපි ඒක දන්නේ නැහැ කියලා. අපි දැනගෙන හිටියේ කියන එක. ඔබතුමා හිම්මාන ඒ මේ සියල්ල දන්නවනේ. දැන් එතකොට ඒ කියන්නේ පිටිකල්ගේ ප්‍රශ්නේ උනේ ඒ කියන්නේ පාවිච්චි වෙනවද කියන එක. නෑ. නෑ පාවිච්චි කරනවා. නෑ. ඔව් කිව්වා. ඔය හිතුවා අපි දන්නේ නැහැ කියලා අපි පාවිච්චි කරනවා කියලා. නෑ නෑ මම කිව්වෙම නෙවෙයි. මේ පාලකයන් එවැනි වර්ගයේ පාලකයන්ද කියලා. එවැනි වර්ගයේ රැවටීමකට භාජනය කරන, එවැනි කෙනෙක් වංචාවට භාජනය කරන පාලකයන්ද කියලා අපි දන්නවා. ඒක මම කිව්වේ. එහෙනම් මගේ ප්‍රශ්නේ මට තිබුණේ ඒක. එහෙමනම් මට ප්‍රශ්නයක් නැහැ. අපි විරාමයක් ලබා ගන්නවා. අරුණැල්ල කණ්ඩායම් නායක කනක හේරත් අංක 6 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. පීට්සා හත් වෙතින් හඳුන්වා දෙන බ්ලැක් චිකන් පීට්සා. රසවත් බ්ලැක් චිකන්, අනියන් සහ මොත්සරෙලා චීස් සමග ඔබ නැවතත් සටන දේශපාලන සංවාදය සමග අපි කතා කරමින් ඉන්නේ ප්‍රශ්න කරමින් ඉන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා. අපි පළමු වටේදී එතුමාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව අපිට තියෙන ප්‍රශ්න පිළිබඳව තමයි විමසුවේ. දෙවැනි වටේදී නැවත ඔබතුමාට විනාඩි 10ක් කාලයක් අපි ලබා දෙන්නම්. මේ අතරතුර උත්තර දෙන්න බැරි වුණා නම් යමක් පැහැදිලි කරන්න පුළුවන්. අලුත් මාතෘකාවක් කරලියට ගේනවා නම් ඒකත් ඔබතුමාගේ කැමැත්ත. ඒ කියන්නේ මම ඔබතුමාට නිදහසේ විනාඩි 10ක්. ඒ කියන්නේ මම කලින් ගොඩාක් පැහැදිලි කරේ මීට කල්ලුත් ඇති වෙනකම් විවාද කරපු කරුණු. කොහොමුණත් මම මුලින් කිව්වා මම එතනින් දැන් සම්බන්ධය හදන්නම්. ඒ කියන්නේ ආණ්ඩුවක් ගොඩනගා ගැනීමදී ඒ ආණ්ඩුවට ජනතාව විසින් ප්‍රධාන බාරකාරත්වයන් තුනක් ලබා දෙනවා. එකක් පුරවැසියාගේ බාරකාරත්වය, සමාජයේ ආරක්ෂාව පිළිබඳ බාරකාරත්වය, මව්බිමේ ආරක්ෂාව පිළිබඳ බාරකාරත්වය. ඉතින් මා කිව්වා ඒක අසාර්ථක වී තිබෙන්නේ කියලා. එහෙනම් මේක සාර්ථක භාවයට ගේන්නේ කොහොමද? සාර්ථක භාවයට ගේනකොට අපි අතර ආර්ථික ප්‍රතිපත්ති අතර විවාදයක් තියෙන්න පුළුවන්. ආර්ථිකය කොහොමද? ඊට පස්සේ තමන්ගේ වැඩපිළිවෙල මොකද්ද? ඒව අතර විවාද වෙන්න පුළුවන්. හැබැයි කිසිදු විවාදකින් තොරව අපි යුතු ප්‍රධාන සම්මුතියන් තුනක් තියෙනවා. රටක් ගොඩනගනකොට. එකක් තමයි එක ස්තම්භයක්. ඒ කුළුණු තුන මත තමයි රටක් ගොඩනගිය හැක්කේ. පළවෙනි කුළුණ අදූෂිත දේශපාලනය. ඒ කියන්නේ අපේ රටේ දේශපාලන අතිශය දූෂිත මෙවලමක් අද. ලෝකේ කොහේවත් දූෂිතයන් හදපු රටක් නැහැ. ඒක සරල තත්ත්වය. දූෂිතයන්ට කරන්න පුළුවන් රටක් විනාශයට බවට පත් කරන එක. ඒ නිසා අපි අත ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවර සංවාදයක් තිබුණත් අපි සමාජයක් හැටියට පොදු සම්මුතියකට ආයිතු තිබෙනවා. මේ රට ගොඩනැගීමේ පළමු කුළුණ අදූෂිත දේශපාලන කුළුණ. ඒකම තමයි මේ මහල ගොඩනැගිය කියවන්නේ එක කුළුණක්. ඒ නිසා ව්‍යාපාරයක් බවට පත් වී දේශපාලනේ පත් වී තිබෙන දේශපාලනේ මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒක අපි කරනවා. අපිට කිසිදු ව්‍යාපාරික අරමුණක් හෝ මුදල් උපයා ගැනීමේ අරමුණක් මෙම දේශපාලනේ අපිට නැහැ. මේ දේශපාලන අපි තාමත් සද්භාවයෙන් කරමින් තිබෙන්නේ මේ දූෂිත භාවයට පත් වී තිබෙන දේශපාලනයේ වෙනස් කිරීමකින් තොරව අපේ රට අනාගතයක් නැහැ. මම තවත් පැහැදිලි කරොත් සාමාන්‍යම හැමදාම කියන කතාවක්. සාමාන්‍යයෙන් රටවල් තියෙනවා දුප්පත්. හැබැයි රට දුප්පත්, පාලකයක් දුප්පත්. සමහර රටවල් තියෙන පොහොසත්. රටත් පොහොසත්, පාලකයක් පොහොසත්. අපේ රට දුප්පත්, පාලකයා පොහොසත්. පාලකයා පොහොසත් උනේ කොහොමද කියලා හොයාගත්තොත් මේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ රට දුප්පත් වීම ප්‍රධාන කුළුණ මේක දූෂිත දේශපාලනය. ඒක නිකන් ඒක සරල නෑ. ඒ කියන්නේ ඒ වෙලාවේ ව්‍යාපෘතිකින් ගහන ගැහිල්ල විතරක් නෙවෙයි.
ඒ ව්‍යාපෘතිය වාර්ෂිකව ලාභ ගෙනත් දෙනවා. එඳ ඒක දූෂිත චක්‍රයක්. සූර්යව පිට්ටනිය ගත්තොත් බිලියන 5ක් වියදම් කරනවා හදන්න. හැබැයි වත්කම තියෙන බිලියන 1යි. ඒකට කෝටි 100යි. කෝටි 400ක් එකකින් හොරකම් කරලා තිබෙනවා. අපි හිතමු. හැබැයි ඒක එතනින් නතර වෙනවද? නෑ වාර්ෂිකව පාඩු ගෙනත් දෙනවා. එහි නඩත්තුව මැච් ගහන්නේ, සෙල්ලම් කරන්නේ, එහි පරිපාලන වියදම්, සේව පඩිනඩි එඳ මොකද කරන්නේ? එක දූෂිත සිදුවීමක්, දූෂිත දාමයක් හදනවා. ඒ නිසා අපි මේ දූෂිත දේශපාලන තුරන් කරන කුළුණ ඕන මේ රට හදන්න. දෙක මේ රට ගොඩනැගීමේ ඊළඟ කුළුණ බවට පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය විධානයේ ආධිපත්‍ය සමලෙස තහවුරු කිරීම. ජනතාවගේ අදහස් එකට ගැටෙමින් නව අදහස් මතුවෙමින් යන සංස්කෘතියක් රටකට ඕන. ඒ වගේම නීතිය විධානයේ ආධිපත්‍ය නීතිය කාටත් අද අපේ රටේ නීතිය ධනවත් බලවත් අයට එක නීතිය, දුප්පත් දුබල අයට තව නීතිය. ભેදකින් තොරව හැම දිනාටම සාධාරණ ඊට වෙන නීතියක් අද අවශ්‍යයි. මාකට මේ පාලකයන් ගොඩනගයිද? මේ ඡන්ද කාලෙත් ඔබ බලන්න. රාජ්‍ය සභා මණ්ඩපයේ ඩෝසර් කරාට පස්සේ එයි අග්‍රාමාත්‍යවරයාට කියන්න පුළුවන් නම් ඒ ඩෝසර් කිරීම ගැන නොවේ. ඔහු කියනවා ඒ යුගයට අයිති රජතුමාගේ ජීවන චරිතය ගැන. එතුමාගේ චරිතය ගැන. ඒක මොකද්ද වැදගත්කම තියෙන්නේ? මේ පෞරාණික උරුමයකින් අපිට පෙන්වන අපේ ඉතිහාසය, අපේ ඉතිහාසයේ පැවැත්ම, අපේ සංස්කෘතිය, අපේ තාක්ෂණය. ඒක මත තමයි මේ ජාතිය ගොඩ නැගුණේ. ඒ නිසා ඒක අතිශය වැදගත්. හැබැයි ඒ දිස්ත්‍රික් ඇමතිවරයාට කියන්න පුළුවන් වෙනකොට නගරාධිපතියගේ මයිලකටවත් අත තියන්න කියලා මොකක්ද කියන්නේ? මේ රාජ්‍ය සභා මණ්ඩපයේ මයිලක්වත් වටින්නේ නැහැ කියලා. මම නැවත කියන්නේ මේක. ඒ කියන්නේ එහෙමනම් නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න බෑ. අන්න ඒක අතිශය අත්‍යවශ්‍ය කරුණක් මේ රාජ්‍ය ගොඩනැගීමේදී. දෙක. තුන්වෙනි කරුණ ජාතික සමගිය. ගැටුම් තියෙන රටක් එකිනෙක අතර සැකයෙන්, කෝපයෙන්, වෛරයෙන් බලන රාජ්‍යයක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඕනතරම් උදාහරණ අපිට ලෝකෙ. ඒ නිසා මොකද්ද කරන්න ඕන? මේ කුළුණු තුන ස්ථාපිත කරන්න ඕන. එකක් අදූෂිත දේශපාලන කුළුණ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතිය ආධිපත්‍යයේ කුළුණ, ඊළඟ එක ජාතික සමගිය කුළුණ. අන්න ඔය කුළුණු තුන ස්ථාපිත කරන්න පුළුවන් අපිට විතරයි කියලා අපි හිතනවා. මා කියන ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට මම අභියෝගයක් කරනවා. පුළුවන් නම් දූෂිත දේශපාලන තුරන් කරන්නේ කොහොමද කියලා කියන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීති ආධිපත්‍ය පිහිටවන්නේ කොහොමද කියලා කියන්නේ. ජාතික සමගිය නිර්මාණය කරන්නේ කොහොමද? ඒ නිසා මේ කුළුණු තුන මත තමයි අපේ බිල්ඩින් එක, අපේ වහල, අපේ ගොඩනැගිල්ල අපි ඉදි කරන්නේ. මේක මත. ඊට පස්සේ ගොඩනැගිල්ලේ ස්වභාවය තීරණය කරන්නේ කුමක්ද? මොන වගේ ගොඩනැගිල්ලක්ද? ඒ ගොඩනැගිල්ලේ ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. එකක් ඒ රටේ පිහිටීම. දෙක ඒ රටේ ස්වභාවික සම්පත්. තුන ඒ රටේ මානව සම්පත. එනිසා ගොඩනැගිල්ල අපිට මේ සිංගප්පූරුවට ගියා ඒක ෂෝක් ඒ වගේ ගොඩනැගිල්ලක් හදමු. නිකන් අපි මැලේසියාව අපේ යාළුවෝ අපි ඒ වගේ ගොඩනැගිල්ලක් හදමු. මම ඇමරිකාවේ නිකන් අවුරුදු 15ක් 20ක් වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ වගේ එහෙම හදන්න බෑ. අර කුළුණු තුන අපි ඔක්කොටම පොදුයි. හැබැයි අපි ගොඩනගන ගොඩනැගිල්ලේ ස්වභාවය තීරණය කරනවා. ඒ රටේ පිහිටීම, ඒ රටේ ජාතික සම්පත්, ඒ රටේ මානව සම්පත්. අන්න ඒ මත මේ ගොඩනැගිල්ල ගොඩනගන්න ඕන. ඒ ගොඩනැගිල්ල ගොඩනගනකොට ඊට පස්සේ තියෙන මොනවද? අපිට තියෙන අභියෝගය. ඒවත් බලන්න ඕන. මොනවද අපිට තියෙන අභියෝගය? එක අපි කොහොමද මේ ණය අර්බුදයෙන් ගොඩ එන්නේ? ඒක තමයි ආර්ථිකයේ ප්‍රධාන අභියෝගය. දෙක අපේ රටේ ආනයන අපනයන නින්දපොළ ඇති වී තිබෙන අර්බුදය. සාමාන්‍ය වර්ෂයකට අපිට මම මේ රවුම් වගේ කියන්නේ පිටරටින් බහන්න ආනයන කිරීම සඳහා ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. පිටරට බහන්න විකුණුවාම ඩොලර් බිලියන 10යි. ඩොලර් බිලියන 10ක ඉග වෙළඳ ශේෂයක් තියෙනවා. 1978 දී අපිට ධන වෙළඳ ශේෂයක් තිබ්බා ඩොලර් මිලියන 48ක. අපි බහන්න ගෙනල්ලා විකුණුපු ඒ වගේ ආදායමක් අපිට ඉතුරු වෙනවා ඩොලර් මිලියන 48ක්. අද ඩොලර් බිලියන 10ක ඩොලර් කෝටි 1000ක වෙළඳ හිගයක් තියෙනවා. මේකට කොහොමද අපි ආර්ථික උපාය මාර්ගය දාගන්නේ? තුන්වෙනි එක අපේ රටේ නිෂ්පාදනය කඩා වැටීම. ඒ නිෂ්පාදනය කඩා වැටීමට පිළිතුරු හොයන්නේ කොහොමද? හතරවෙනි එක ආදායම් බෙදී යාමේ විෂමතාවය. මේ අපේ රටේ ඉහළම 10% ජාතික ධනෙන් 38.1ක් භුක්ති 4ක් භුක්ති විඳිනවා. 15% හම්බෙන්නේ ජාතික ධනෙන් 1.1යි. ඒක සාධාරණ නෑ. මා කියන්නේ සමාන බෙදන්න කියලා නෙවෙයි. හැබැයි මේ අසමාන බෙදීම අර්බුදයක් නිර්මාණය කරනවා. සාමාන්‍ය පුරවැසියන් අතේ මිලදී ගැනීමේ හැකියාවක් නැත්තම්, මිලදී ගැනීමට සරල ආදායම් මාර්ගයක උන්ට ලැබෙන්නේ නැත්තම් කිසිදු ව්‍යාපාරයක් ස්ථාවර බවට පත් වෙන්නේ නැහැ.
එනිසා ජනතාව අතර මුදල් ගලා යාම අතිශය වැදගත්. මා තවත් මේක පැහැදිලි කරොත් අපේ රටේ කර්මාන්ත වලින් 81ක් තියෙන බස්නාහිර පළාතේ. ඒත් අපි කොහොමද? කියන්නේ මේ ආර්ථික වර්ධනය වගේම ආර්ථිකයේ පැතිරවීම වැදගත්. ආර්ථික පතුරවන්න ඕන. අපේ රටේ ජාතික ධනෙන් 38.9ක් ආසන වශයෙන් 39ක්. ජාතික ධනෙන් 39ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. උතුරු මැද පළාත ජාතික ධනෙ දෙන්නේ 4%යි. දැන් 104ක් උත්පාදනය කරන උතුරු මැද පළාත ඒ ජනයාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ ආර්ථිකයට දක්වන දායකත්වයට සමානුපාතිකව. ඔවුන් ජාතික ධනෙ උත්පාදනය කරන්නේ 4%යි නම් ඔහුගේ ප්‍රතිලාභය හේ අසමානයි. එහෙම නැත්නම් අහසෙන් කඩා වැටෙන්නේ නැහැ. වැස්සෙන් ධනෙ, ඒ කියන්නේ වැස්සෙන් මිනිස්සුන්ගේ අතර ධනෙ වැටෙන්නේ. ධනෙ වැටෙන්නේ තමන්ගේ ආර්ථිකයේ මොනතරම් ප්‍රමාණයකට පංගුවකට හවුල් වෙලා තිබෙනවද? උතුරු මැද ජනයා ආර්ථිකයෙන් 4%කට නම් හවුල් වෙන්නේ. ඔවුන්ට ඒ 7%ට අදාළ ප්‍රතිලාභ පමණයි ලැබෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකය ප්‍රසාරණය කරමින් ජනතාවගේ ආදායම් ගෙවසන ජීවිතයක් නිර්මාණය කරන්න ඕන. ඒ නිසා අපි තාමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් අපි සතු තිබෙනවා. එක අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික කුළුණු, ඒක මත ගොඩනැගිල්ලේ හැඩරුව මා කලින් කිව් පරිදි ඒ ගොඩනැගිල්ලේ කවර අභියෝගයන්ද ජයග්‍රහණය කරන්න ඕන මා කලින් කිය අරුබුදය. ඒ නිසා මේ සඳහා වූ සංයුත සැලැස්මක් තමයි අපි මේ මැතිවරණයේදී ඉදිරිපත් කරන්නේ. අපි හිතනවා මේ රට ගොඩනැගීමට සාම්ප්‍රදායික ගමන් මගින් අනිවාර්යෙන් විතැන් වෙන්න ඕන. මේක අසාර්ථකයි. අපිට ඕන ඊළඟ තව අවුරුදු 5කින් දැන් අපි කතා කරනවා අවුරුදු 72ක විනාශය ගැන. අපිට තව අවුරුදු 5කින් ඉවිල්ලා කතා කරන්න පුළුවන් 77ක විනාශය ගැන. අපි මේ හැරවුම මේ ඡන්දෙදි ගත්තේ නැත්නම් අපිට අවුරුදු 77ක විනාශය ගැන ඉවිල්ලා මෙතන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ලෑස්ති හැරවුම ගන්න. ඒ හැරවුම මේ රටේ ජනතාව අප වෙත බාර දෙනවා නම් අපි මේ රට හදනවා. මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න රටක් නැහැ මතක තබා ගන්න. සියලු දේවල් වලින් යහපත් වූ රටේ සියලු දේවල් වලින් අපසු පැහැදිලි කරනවා. සියලු දේවල් වලින් යහපත් වූ රටේ අයහපත් ආණ්ඩු ගොඩ නැගිලා තියෙනවා. මේ යහපත් දේ තිබෙන රටට යහපත් ආණ්ඩුවක් ගොඩ නැගීම පමණයි මේකට තියෙන උත්තරය කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි සටනේ නැවත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු ආයෙත් සාකච්ඡාවට එනවා.